තෙරුවන් සරණයි සුබම සුබ උදෑසනක් ඔබට. අද තවත් විශේෂිත දවසක් සිරස FM පන්සිල් මළුවට. ඔබ දන්නවා සිරස FM පන්සිල් මළුවට උදාවන හැම දිනයක්ම හැම මොහොතක්ම විශේෂිතයි කියලා. මක් නිසාද සිරස FM පන්සිල් මළුවේ අප සියලුම දෙනා උදාවන හෙට දිනය ගැන විශේෂ පීඩාවකින් හෝ ගෙවී ගිය ඊයේ දිනය ගැන විශේෂ වේදනාවකින් හෝ පසුවන්නේ නැති නිසා. ඉතින් පහුගිය සතිය පුරාවටම සිරස FM පන්සිල් මළුවේ අපේ කණ්ඩායම සුවිශේෂී කාර්යයක නිරත වුණා. සුවිශේෂී ස්වාමින්ද්‍රයන්න් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන්නට අපි බොහෝ සෙයින් උත්සාහ කළා. උන්වහන්සේ වැඩ වෙසෙන්නේ ශ්‍රීපාද අඩවියට ආසන්න වනාන්තර භූමියක. කෙසේ හෝ උන්වහන්සේව මුණ ගැහෙන්න අපට හැකියාව ලැබුණා. නමුත් සිරස FM අපිට එම දුෂ්කර ස්ථානයට යන්නට බැරි වුණත් ඒ සඳහා අපිට කලන මිතුරු හැඟීමෙන් බොහෝ සෙයින් උදව් පදව් කරපු කිහිප දෙනෙක්ම හිටියා. ඉතින් ඒ අයවත් අපි ඉතාමත් ස්තුතිපූර්වකව පින් අනුමෝදන් කරමින් සිහිපත් කරන ගමන් අපි සූදානම් අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ සමග සාකච්ඡා කරන්න. උන්වහන්සේගේ නම විශේෂයෙන් සඳහන් කිරීමක් මේ වැඩසටහන තුලදී සිද්ධ කෙරෙන්නේ නැහැ. ඒ වගේම ඔබෙන් ඉතාමත් කරුණාවෙන් අපි ඉල්ලා සිටිනවා සමහර වෙලාවට වෙනදා මැදිරිය තුලදී කෙරෙන පටිගත කිරීම වලදී ඔබ බලාපොරොත්තු වෙන ඒ සුවිශේෂී බව හඬ තුල තිබෙන්නා වූ පැහැදිලි බව ඊතරම්ම බලාපොරොත්තු වන්නට එපා. මක්නිසාද මෙම අපි ප්‍රශ්න සකස් කරලා ඒ සියල්ලම මේ පටිගත කරන කණ්ඩායමට ලබා දුන්නා. ඉතින් ඒ අයට තියෙන පහසුකම් මැද්දේ තමයි මේ පටිගත කිරීම සිද්ධ කළේ. කොහොම නමුත් මේ ධර්මය ඔබට සමීප කිරීම පමණමයි අපේ අරමුණ වූයේ. ඉතින් ඒ සාර්ථක වුණා කියලා අපි හිතනවා. එමනම් අපි සෝදානම් අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ විතාමත් ගෞරවපූර්වකව සිහිපත් කරන ගමන් පාද නමස්කාර කොට මේ කාරණා පැහැදිලි කරගන්න. අවසරයි අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. ඔබ වහන්සේ වැඩ වාසය කරන්නේ මිනිසුන්ගෙන් බොහෝ සෙයින් ඈත් වෙලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ඔබ වහන්සේ සබහා දහමත් එක්ක බොහෝ කාලයක් වැඩ වාසය කරන ගෞරවනීය යතිවරයාණන් වහන්සේ නමක්. මේ සබහා දහම බුදු පියාණන් වහන්සේගේ පැහැදිලි කිරීමට අනුව මේ දක්වා මේ කාල පරාසය තුල අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සබහා දහම කොයි ආකාරයෙන්ද අවබෝධ කරගත්තේ? දරුවෝ මිනිසුන්ගෙන් බොහෝ ඈත් වෙලා වනවාසී භික්ෂුවක් හැටියට තමයි මම ඉන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා භික්ෂුවට වෘක්ෂ මූලගතව, ශූන්‍යාගාරගතව, ආරණ්‍යගතව. ওই තුන් ඵල තමයි අනුදැන වදාළේ භික්ෂුන් වහන්සේලා. මොකද බුදුහාමුදුරුවෝ. ඉතින් ඒෙන් දැන් වෘක්ෂ මූලගතව. දැන් මේ වෘක්ෂ මූල කියන්නේ වනගත වෙනවට. වනගත වුණාන් පස්සේ මිනිසුන්ගෙන් ඈත් වෙලා. වනේ මිනිසු නැන්නේ, වනේ ඉන්නේ සත්තු. තායිති බුණක්. ඉතින් මිනිසුන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙනවා. ඒක මිනිසුන්ගෙන් ඈත් වීමට හේතුව මිනිස්සුත් එක්ක ඉන්නකොට අපිට සිදුවෙන්නේ ගැටීම සහ ඇලීම දෙක. සමාජයේ ඉන්නකොට ඇලීමයි ගැටීමයි දෙකට උදුරු වෙනවා. ඇලීම ගැටීම ඇති කරගන්න පංචේන්ද්‍රයන් මුල් වෙනවා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය. එන ස්පර්ශයෙන් මේ පංච ඉන්ද්‍රයන් තමයි මේ ඇලීම් ගැටීම් වලට හේතු කරවන්නේ. එහෙන් දකින්න රූපයක්. රූපයට ඇලෙන රූපයක් වෙන්න පුළුවන්, ගැටෙන රූපයක් වෙන්න පුළුවන්. කනෙන් ශබ්දයක් අහනවා, ඇලෙන ශබ්දයක් වෙන්න පුළුවන්, ගැටෙන ශබ්දයක් වෙන්න පුළුවන්. නහයෙන් ගඳ සුවඳ, මිහිරි සුවඳක්, අමිහිරි සුවඳක්, ඇලීම ගැටීම. රස දිවෙන් නිරස රස. එතරම් ඇලීම ගැටීම. ශරීරයේ ස්පර්ශයක් දැන් සීතලයි ගැටීමක් සමහෙනකොට ඇලීමක් වෙන්න පුළුවන් නේ. ඇලීම ගැටීම. මෙන්න ඉන්ද්‍රිය පහෙන් අපි ඇලීමකට ගැටීමකට බැඳලා තියෙනවා. මේවා සමාජය තුළ ඉන්නකොට බහුලයි. වනගත වුණාම මේ ඇලීම් ගැටීම් සැහෙන අඩු වෙන්නේ. අපි කතාව අවසానයි. දෘෂ්ටිය පේන්නේ නැහැ. ඒ ටික අඩු වුණාට පස්සේ ඇලීම් ගැටීම් වල තොරව ඉන්න පුළුවන් වනගත වෙලා. ඊට පස්සේ පංචේන්ද්‍රයන් නිරුද්ධ වුණා හා සමානයි වනගත වුණාම. පංචේන්ද්‍රයන්ට අරමුණු ලැබෙන්නේ නැහැ. අරමුණු නොලැබී යෑමක් නේ වනගත වෙන්නේ. එතකොට අපිට පුළුවන් අභ්‍යන්තරේ මානසික උඩුසිත යටිසිත භවග්‍රසිත දැන් භාවනාදී කටයුතු වලට යන්න
බොහොම පහසුවෙන් පුළුවන් අර ඇලීම් ගැටීම් බාහිරින් එන්නේ නැතිකොට. බාහිරින් ඒම වැළැක්වීම සඳහා තමයි මේ වනගත වෙන්නේ. වනගත වෙලා ඉන්න අපිට ඇලීම් ගැටීම් වලින් තොරව ඉන්න අවශ්‍යයි. ඉතින් ඒ සඳහා තමයි මේ වනගත වෙලා ඉන්නේ. මිනිසුන්ගෙන් ඈත් වෙන්න හේතුව ඔන්න ඔයි ඇලීම් ගැටීම් වලින් මිදී ඉන්න. බාහිර ඇලීම් ගැටීම් වලින් අන්තෝජට බහිජට කියන ඇතුළටත් ගැටලු පිටටත් ගැටලු. දැන් වනගත වුණාම බාහිර ගැටීම් හුඟක් අඩුයි. ඒ සඳහා තමයි අපි වනගත වෙන්නේ. මිනිස් වාසයෙන් තොරව ඉන්නකොට ඇලීම් ගැටීම් අඩු කර ගැනීමට. ඊට පස්සේ අපිට යමක් කරගන්න පුළුවන්. ස්වභාව ධර්මය කියන්නේ බුදුදහම තමයි. අන් කිසිවක් නොවේ. ස්වභාව ධර්මය කියන්නේ බුදුදහමමයි. ස්වභාව ධර්මය කියන්නේ මේ විශ්වය තුල සිදුවෙන සියලුම දේවල් ස්වභාව ධර්මය තමයි. ලෝක ගෝලෙ වෙන්න පුළුවන්, විශ්වයේ තියෙන්න පුළුවන්. විශ්වයේ උල්කාපාතයක් පහත් වුණොත් ඒක ස්වභාව ධර්මය නේ. ඔව් එහෙනම් මේ විශ්වයම ස්වභාව ධර්මයට අදාළයි. විශ්වයේ සියලු සිදුවීම් ස්වභාව ධර්මයට සතුයි. බුදුහාමුදුරුවෝ කියන්නේ විශ්වය තේරුම් ගත්ත කෙනෙක්. ස්වභාව ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. බුදුනා කියන්නේ ස්වභාව ධර්මය සම්පූර්ණයෙන්ම අවබෝධ කර ගැනීම. ඒකට බුද්ධත්වයේ කියන්නේ. ඉතින් අපි බුද්ධ පුත්‍රයන් හැටියට වනගත වුණාම ස්වභාව ධර්මයේ පිටින් මම මෙහෙම විස්තර කර දෙන්නම්. මම වනගත වුණා. වනගත වුණාම මේ ස්වභාව ධර්මයේ න්‍යාය තේරුම් ගන්න මේක බොහොම අමාරුයි. ඒක පැත්තකින් බොහොම සරලයි කියලා දුන්නාම. ඉන්ද්‍රිය ගෝචර සීමාව තුල තමයි මිනිසයා ඉන්නේ. ඉන්ද්‍රිය කියන්නේ පංචේන්ද්‍රයන් තුල. ඒකට ගෝචර වෙන සීමාව තුල තමයි මිනිසයා ජීවත් වෙන්නේ නේ. ඉන්ද්‍රිය ගෝචර සීමාවෙන් ඔබට යන්න ඕන. අපි ඒකට තමයි වනගත වෙලා ඉන්නේ. මෙන්න ඉන්ද්‍රිය ගෝචර සීමාවෙන් ඔබට ගිය හැටි. මම වනාන්තරයේ ඉන්නකොට මම දුටුවා මේ ස්වභාව ධර්මයම තමයි. ස්වභාව ධර්මය මේ සත්‍යය කොටස් දෙකකටයි බෙදලා තියෙන්නේ. ලෝකයා විසින් සත්තු බෙදලා තියෙනවා ඌරා, අල්යා, කොටියා, බල්ලා, නරියා, ගැරන්ඩියා, ඌනා, තව තියෙමු සත්තු ඕනම නොයේ කොටස් වලට බෙදලා තියෙනවානේ. එක නම් වලින් මේ සත්තු බෙදලා තියෙනවා. නැත්නම් මිනිහත් ස්වභාව ධර්මයේ සතෙක් නේ. ඔව් මිනිහා කියලා බෙදලා තියෙනවා. ඒ විදිහට සත්තු විශාල සංඛ්‍යාවට කොටස් ගොඩකට බෙදලා තියෙන්නේ. ස්වභාව ධර්මයෙන් මෙසේ නෙවෙයි බෙදුවේ කොටස් දෙකටයි. සියලුම සත්තුන් කොටස් දෙකකට පමණයි ස්වභාව ධර්මයෙන් බෙදුවේ. මෙන්න මෙසේය ඒ කොටස් දෙක. දිවෙන් වතුර බොන සත්තු සහ හොම්බෙන් වතුර බොන සත්තු කියලා කොටස් දෙකකට ස්වභාව ධර්මයේ න්‍යාය තියෙනවා. අන්නේ අන්දමට බෙදලා ගන්නවා. මම මේක වනගතව ඉන්නකොට මගේ තවත් සමහර වනගත සංචාරයක් තිබුණා. මගේ අන්නේ සංචාරයේ වෙලාවක මගේ තවත් මිතුරන් පිරිසකුත් එක්ක වනගත ස්වභාව ධර්මයේ නැරඹීමට ගියා. ස්වභාව ධර්මයේ විනාශ කිරීමට නෙවෙයි අපි හිම ගියේ කණ්ඩායමක්. මේක නැරඹීමට. නරඹනකොට මම දැක්කා මෙන්න මේක එක්තරා සත්තු කොටසක් දිවෙන් වතුර බොනවා, තව කොටසක් හොම්බෙන් වතුර බොනවා. මාත් එක්ක ගිය එක මිතුරේ මගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහුවා. එදා මම වනගත වෙන ගමන් බොහොම ඒගොල්ලෝ දන්නවා මම මේ ඉන්ද්‍රිය ගෝචර සීමාව ඉක්මවා යමක් දකින්නවා කියලා. අතරමඟදී ඇහුවා මගෙන් කොහොමද මොනවත් එහෙම අලුතින් දෙයක් තාම දැක්කේ නැද්ද? ඉන්ද්‍රිය ගෝචර සීමාව ඉක්මවා. මම කිව්වා දැක්කා. තාවිනම් එන වාඩියෝ මෙන්න මේක හමුදින් බලමු අපි ඒ මොනවද කියලා. මම කිව්වා මම දැක්කා. මෙන්න මේක. මට උත්තර ඕන හැබැයි මේවට ඔයත් නිකන් මගෙන් අහන්න එපා. මම දැක්ක සත්තු ඔයාලා නොයේ කොටස් වලට බෙදලා තියෙන නන්නම් වශයෙන් මම දැක්කේ කොටස් දෙකකටයි ස්වභාව ධර්මයේ සත්තු බෙදලා තියෙන්නේ. ඒ තමයි දිවෙන් වතුර බීම සහ හොම්බෙන් වතුර බීම. ස්වභාව ධර්මයේ බෙදලා තියෙන කොටස් දෙකකට. මෙන්න මේ කොටස් දෙක මට තේරුම් කරලා දෙන්න. ඇයි මේ සත්තු කොටසක් හොම්බෙන් වතුර බොන්නේ? ඇයි කොටසක් දිවෙන් වතුර බොන්නේ? දිවෙන් වතුර බොන්න සතා කවදාකවත් හොම්බෙන් වතුර බීලා නැහැ බොන්න බෑ. ඒක ස්වභාව ධර්මයේ න්‍යායක්. ওই ස්වභාව ධර්මයේ නෙමෙයි වෙන ස්වභාව ධර්මයක තේරුම් ගන්න. හරිද? එතකොට හොම්බෙන් වතුර බොන සතා කවදාකවත් දිවෙන්නේ නැහැ. දිවෙන් වතුර බොන සතා හොම්බෙන් වතුර බොන්නේ නැහැ. බීලා නැහැ.
ඒක ඒගොල්ලොන්ට ආවේනිකයි ස්වභාව ධර්මයේ නියමයක්. ස්වභාව ධර්මයේ නියම කළා තියෙනවා. ඒගොල්ලන්ට එහෙම උඹලා දිලින් වතුර බීපල්ලා. උඹලා හොම්බෙන් වතුර බීපල්ලා. ඉතින් මේකට මම අහුව එතකොට මේකට හේතු කියන්නේ ඔය කාණ්ඩේ. මම දැක්කදී ඕක. මේකට හේතුවක් කිසි කෙනෙක් දැනගෙන හිටියේ. මටත් අවබෝධ නැහැ. එතන හිටියා බොහොම ප්‍රබල කෙනෙකු විශ්වකෝෂයේ කතුරු හැටියට හිටියා. එතුමා ලෝකේ නොයි ශබ්දකෝෂ වලින් ඇහුවා. මේකට අපිට උත්තර හොයලා දෙන්න ඔය කීයද? කොහෙවත් තැනක හරි මේ හොම්බෙන් වතුර බොනෝ, ජීවෙන් වතුර බොනෝ සත්තු කොටස් දෙකකට බෙදලා තියෙන මේකට හේතුව. ස්වභාව ධර්මයේ න්‍යායක් කියලා මම කියා දුන්නා. හේතුව අපි කවුරුවත් දැනන් හිටියේ. මේක එක්තරා දවසක ඒගොල්ලෝ කිසි කෙනෙකුට උත්තර නැහැ. ලෝකයේ කොහොමවත් අපිට උත්තරයක් හම්බුනේ නැහැ. එක්තරා උදෑසනක උදේ පාන්දර 3:36යි 4යි ඇතුළත මට මේකට උත්තරයක් ලැබුණා. ඒ උත්තරේ ලැබුණේ කොහොමද කියලා අහුවට මට ඒක විස්තර කරන්න බෑ. ඒක විශ්ව න්‍යායක්. ඒක තේරුම් කරලා දෙන්න හැකි තැනක නෙවෙයි තියෙන්නේ උත්තරේ ලැබුණා මිසක්. මගේ මනෝභාවයට ලැබුණ උත්තරේ. මෙන්න උත්තරය. මාංශ භක්ෂික සියලුම සත්වෝ ජීවෙන් වතුර බොනවා. ශාක භක්ෂික සියලුම සත්වෝ හොම්බෙන් වතුර බොනවා. මේ ස්වභාව ධර්මයේ බෙදීමක්. ස්වභාව ධර්මයේ න්‍යාය. මෙන්න ස්වභාව ධර්මයේ කියන එක තේරුම් ගන්න දරුවනේ. එතකොට බලන්න දැන් කොටියා බල්ලා නරියා තව මාංශක භක්ෂික සත්තු ඕන තරම් ගන්න සියලුම සත්තු දිලෙන් වතුර බොනවා. හරකා, දිරාස්, අලියා, ගෝනා, මුවා ශාක භක්ෂිකයි සියලුම සත්තු හොම්බෙන් වතුර බොනවා. මෙන්න ස්වභාව ධර්මයේ තේරුම් ගත්තද? මේක මම තේරුම් ගත්තේ වනගත වීම නිසා. ස්වභාව ධර්මයේ තේරුම් ගන්න වනගත වෙන්න ඕනේ. ඒකට තමයි මම ආවේ. ස්වභාව ධර්මයේ තේරුම් ගත්තේ බුදුහාමුදුර වනගත වුණා රජ මාලිගාවට පම්මේ සුරම්මේ සුබ කියන මාලිගාවට උනා. අත්තරලා වනගත වුණා ස්වභාව ධර්මයේ තේරුම් ගත්තා. ඒ කියන්නේ බුදු වුණා. ස්වභාව ධර්මයේ තේරුම් ගත්තා කියන්නේ එතකොට මම මේ සාමාන්‍ය සරල අවබෝධයක් විතර මම මේ ලබාගෙන ඉන්නේ. මට තේරෙන්නේ හැටියට. ඉතින් මීට වෙනසක් තියෙනවා නම් උදකෝ කියන්න මට මේ ස්වභාව ධර්මයේ බෙදිල්ල රමතරේ හරියටම සියලු මාංශ භක්ෂික සත්තු දිවෙන්නේ වතුර බොන්නේ. සියලු ශාක භක්ෂික සත්තු හොම්බෙන්නේ වතුර බොන්නේ. මේකට උත්තර මේ කොහෙවත් තියුනේ නැහැ. කිසිම තැනක උත්තර තියුනේ නැහැ. ඉතින් මට මේක තේරුණා. තේරුම් ගියාට පස්සේ මේක සත්‍ය ඉලිකරන්න දෙපයි ලෝකයට බලන්නේ හරිද? මේක තර්කානුකූලවම ඔප්පු වෙන්න ඕන. දැන් දර්ශන වශයෙන් ඔයගොල්ලන්ට පේනවානේ. ඇත්ත තමයි කියලානේ. ඒ විදිහට ස්වභාව ධර්ම බෙදලා තියෙනවා. මම මෙහෙම ප්‍රශ්නයක් නගන්නම් දැන් මමම. දැන් මිනිසා වතුර බොන්නේ හොම්බෙන්ද දිවෙන්ද? මිනිසයා හොම්බෙන් වතුර බොන්නේ ශාක භක්ෂිකයි නන්නේ. ශාක භක්ෂිකයි නේද? නමුත් ස්වාමීන් වහන්සේ මිනිසයා සර්වභක්ෂක සත්වයෙක් විදිහට තමයි බොහෝ දෙනා අවබෝධ කරගෙන තියෙන්නේ. මොකද මාංශ ආහාරත් ශාක ආහාරත් දෙකම මිනිසයා විසින් ගන්න නිසා. ඒක තමයි වරද්දගත්ත දැන් ඒක තමයි තේරුම් කොල්ල දෙන්න හදන්නේ. මට දෙන්න වායු උත්තරයක් මිනිසා හොම්බෙන්ද දිවෙන්ද වතුර බොන මහතේ දිවෙන් වතුර බොනවද? නෑනේ. එහෙනම් හොම්බෙන්නේ. ඔව්. එහෙනම් ශාක භක්ෂිකයි. මිනිසා මස් කනවද? ඔව්ද? එහෙමයි ස්වාමීන් වහන්සේ. මස් ආහාරයට ගන්නවා. එහෙනම් ස්වභාව ධර්මයට එරෙහිව ගිය එකම සතා මිනිසා ඌට ස්වභාව ධර්මයේ විසින් පෙරලා පහර දෙනු ඇත. මතක තියාගන්න. පෙරලා පහර දෙනු ඇත. සියලු සත්තු ස්වභාව ධර්මයේ තුල අද ජීවත් වෙනවා. ඒ සත්තුන්ට පවා ව්‍යසනයගෙන දෙනවා මේ මිනිසා. මෙන්න ව්‍යසනයගෙන දීපු තැන. පසුගිය කාලෙක සුනාමියක් කියලා එකක් ආවා නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. සුනාමියක් ආවා. සුනාමිය එන වෙලාවේ මුළු ලෝකෙම දන්නවා ස්වභාව ධර්මයේ සිටපු සත්තුන්ට ස්වභාව ධර්මයේ තරංගයක් දුන්න තොපි දුවියව කැලේට කියලානේ. සත්තු ටික ඔක්කොම කැලේට දිව්වනේ. ඔව් මිනිසා ස්වභාව ධර්මයට එරෙහිව ගිය නිසා පණිවිඩ දුන්නේ නැහැ. මූ බැන්න මූදට. අක්කල කොටු කරගන්නනේ. ඔව් මෙන්න ස්වභාව ධර්මයේ කියන්නේ. දැන් මිනිසා ස්වභාව ධර්මයට එරෙහිව ගියාද? ගිහිලා නේද? එහෙනම් ලෝකෙම විනාශ වෙනවා කියන එක මගෙන් අහන්න දෙයක්ද?
ඔබලාගේම ප්‍රශ්න කරගන්න. අපි ස්වභාව ධර්මයට එරෙහිව කියා අපිට එරෙහිව ස්වභාව ධර්මයේ මේ පහර දෙමින් යනවා දැන් මොකද කරන්නේ කියලා දෙයියන්ට කියලා හරියනවද? තමන්ගේ හර්ට සාක්කියට ගියා ගන්න මිසක්. නේද? දැන් ස්වභාව ධර්මයේ විස්තරයේ ප්‍රමාණවත්ද? ප්‍රමාණවත් ස්වාමින්ද්‍රයන්න් වහන්සේ හොඳමයි. ඔබ වහන්සේට බොහෝ සෙයින් පින්. අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ දැන් මේ වසංගත රෝගයක් මුළු ලෝකයේම පුරා පැතිරලා යන අවස්ථාව, දහස් ගණනින් මිනිස්සු මිය යන අවස්ථාව, බොහෝ දෙනා පීඩාවට පත් වෙලා සිටින අවස්ථාව, හැම අතකින්ම හැම පාර්ශවයකින්ම පීඩාවට පත් වෙලා තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේ දැන් මෙවැනි වසංගත රෝග ඇතිවන්නට මොනියම් හෝ විශේෂ කාරණා හේතු වෙලා තියෙනවද? මනුෂ්‍ය ක්‍රියාකාරකම් විශේෂයෙන් අපි සාකච්ඡා කළොත්. දැන් මිනිසා මෙරි ඉපදිවිද යනවානේ. භාෂාවත් මෙරි ඉපදිවිද යනවා. භාෂාවට අලුතින් ඇවිත් වචනයක් තමයි කොරෝනානේ. එක වචන අලුතින් දෙනවා, පැරණි වචන මෙරි කියලානේ. ඔය භාෂාවත් අලුතින් ඉපදිමින් යනවා. මිනිසාත් අලුතින් ඉපදිමින් යනවා නේ. කොරෝනා ප්‍රශ්නය මේ ලෝකයේම ගිලගත්ත ප්‍රශ්නයක් නේද? වසංගතයක්. පොටිම කොරෝනා පැත්තකට දාමුනේ. වසංගතයක්. අපි වසංගත රෝග අපේ ලෝකේ රටේ මේ ඉස්සෙල්ලා තියුනේ නැද්ද? මොනවද වසංගත? අපි වසංගත කියලා කියන්නේ මොනවද? වාතූරිය, පැපොල, ලාදුරු, තව සරම්ප. ඌට වසංගත පැපොල සරම්ප හැදුනහම අපේ මුතුන් මිත්තකව දෙයියන්ගේ ලෙඩ කියලානේ. දේව කෝපනේ. දේව කෝප කියන්නේ ස්වභාව ධර්මයේ කෝප වීම. ඒ වුණාද? දැන් ස්වභාව ධර්මයේ කෝප කරගත්තේ කා විසින්ද? මිනිසා විසින්. නේද? එහෙනම් දැන් යම් කිසි පවුලක් දේව කෝප ඇති කරගත්තාම ඒ පවුලට පැපොල හැදෙනවා. පැපොල හැදුනහම දෙයියන්ගේ ලෙඩ අපි කියලා කියනෝනේ. අපි කිව්ව දෙයියන්ගේ ලෙඩ කියලා. එතකොට මේ වසංගත වලට අපි ප්‍රකාශ කරේ දෙයියන්ගේ ලෙඩ කියලා. එතකොට මේක වසංගතයක් නෙවෙයිද? මේකට කියනවා මම දෙයියන්ගේ ලෙඩ කියලා. ඔය කොරෝනා කියනකේ මේ ලෝකෙම ගිලගත්ත ව්‍යසනය. මේකට දෙයියන්ගේ ලෙඩ කියලා තමයි මම ප්‍රකාශ කරන්නේ. එතකොට ඉස්සර දෙයියන්ගේ ලෙඩ හැදුනම ගහක ගොක් බැඳලා හයිද සමතුලිත තත්ත්වයට එන්න උත්සාහ ගන්න ධර්මයේ හැසිරෙන. නේද? දෙවියන්ට ගොක් බැඳලා මේව කොල්ලා සාන්ති කර්ම නොයේ දේවල් කරනවා. ඒ ගාගෙදරක උනහම ගමකට උනහම ගමේම ලොකු ගම්මඩු නටනෝනේ. ගමට ශාන්ති කර්මයක් කරනවා. දෙයියන්ගේ ලෙඩ හැදුවාම ගමකටනේ. ඔව් ලෝකෙට දෙයියන්ගේ ලෙඩ හැදුවාම අපි නටමු ලෝකෙටම ගම්මඩුවක්. මොකද්ද ගම්මඩුව? සබ්බාව ධර්මයේ හැසිරියන් කියන ගම්මඩුව. නටන්න තියෙන්නේ. එහෙම නැතුව මේ ලෝකේ විනාශ වෙන එක නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. බොහොම අතොරසක් ඉතුරු වෙන්නේ. ඉතින් මේ කොරෝනා කියන එක දෙවියන්ගේ ලෙඩ. දෙවියෝ කියන්නේ ස්වභාව ධර්මය. හෘද සාක්ෂ්‍ය. හයිද? එතකොට හෘද සාක්ෂියට එකඟව වැඩ නොකිරීම හේතුව තමයි දෙවියන්ගේ ලෙඩ හැදුනේ. ලෝකෙටම දෙවියන්ගේ ලෙඩ හැදුනා. මේ දෙවියන්ගේ ලෙඩ හැදුනේ ලෝකෙටම මේ ව්‍යසනය ආවේ අවුරුදු 23000කට පසුව. මේ අවුරුදු 23000කට පෙර ලෝකෙටම දෙවියන්ගේ ලෙඩ හැදුනා. ඊට පසුව තමයි මේ අවුරුදු 23000කට පසුවයි මේ දෙවියන්ගේ ලෙඩ හැදුනේ. හොඳයි ස්වාමින්ද්‍රයන්න් වහන්සේ අපි ඒ කාරණයක් ස්වාමීන් වහන්සේගෙන් පැහැදිලි කරගත්තා. උන්වහන්සේ දෙවියන්ගේ ලෙඩ හැටියට කුමක්ද සඳහන් කළේ කියලත් ඔබට අවබෝධ වන්නට ඇති. අපි නිරන්තරයෙන්ම කුසල් සිත් වඩනවා නම් අවමතරමෙන් පන්සිල් සුරක්ෂා කරගෙන ජීවත් වෙනවා නම් සීලයක ප්‍රතිපදාවක තුල අපි පිහිටා කටයුතු කරනවා නම් ඒ ඊටමත් වැදගත් කියන එකත් ඔබට මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍යයන් සමරන්නට අපි සූදානම් වන කාලවකවානුව වෙනදාටත් වඩා වෙනස් හැඟීමකින් අපි ඒ සඳහා තුන් සිත පහදවාගෙන සූදානම් වන කාලය. ඉතින් ඒ නිසා අපි මේ හැම දෙයක් පිළිබඳව අපේ අවධානය යොමු කරන එක ඉතාමත් වටිනවා. ඔබට මතක් කරනවා අද මේ විශේෂ පන්සිල් මළුව අපි ශ්‍රීපාද අඩවිය ආසන්නයේ වැඩ වාසය කරන භාවනායෝගී ස්වාමින් වහන්සේ කෙනෙක් සමග කරන ලද සාකච්ඡාවක් ඇසුරින් කරන ලද
වැඩසටහනක්. ඉතින් සුවිශේෂී පටිගත කිරීමේ අන්තරවලින් තොරව සිද්ධ කරන ලද දෙයක්. ඒ ඈත හිමේ බොහෝ දිනෙකට යන්නට බෑ. ගම් වතුරක් තියෙන අවස්ථාවක සමහරක් තැන්වල. ඉතින් ඊටමත් අසීරුවෙන් කරගත් පටිගත කිරීමක්. ඒ නිසා ඉවසීමෙන් ඒ වගේම මෛත්‍රී සහගත සිතින් මේ වැඩසටහන ශ්‍රවණය කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. අපි නම් ගම් විශේෂයෙන් සඳහන් කරන්නේ නැති වුණත් උන්වහන්සේ දේශනා කරන දහම මේ කාලවකවානුව අනුව අපේ ජීවිතවලට අතිශයින් වැදගත් වේයයි කියලා හිතන නිසා තමයි අපි මේ දුෂ්කර අවස්ථාවේ තාමත් අසීරුතාවෙන් නුවත් උන්වහන්සේව සම්බන්ධ කරගන්නට උත්සාහ කළේ. ඒ ව්‍යායාමය සාර්ථක වුණා. ඒ සඳහා උදව් පදව් කළ හැමෝම මෛත්‍රී සහගත සිතින් සිහිපත් කරන ගමන් ස්වාමින් වහන්සේට මේ ප්‍රශ්නම යොමු කරනවා. අපේ ස්වාමින් වහන්සේ එදා විශාලා මහනුවරට බුදුරදුන් වැඩි මොහොතේ දෙවිවරුනුත් වැඩම කොට බුදුරජාණන් වහන්සේගේ අනට කීකරු වෙලා විපතටපත් ජනතාවට ආරක්ෂාව සලසන්නට බුදුපියාණන් වහන්සේට පොරොන්දු වුණා. ඒ සඳහා කටයුතු කළා. අද බුදුපියාණන් වහන්සේගේ දහම තවමත් ජීවමානයි. ඒ දහම තුල හැසිරෙන බොහෝ දෙනා බුදුපියාණන් වහන්සේව දහම තුලින් දකිනවා. නමුත් අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ අපිට ජීවමාන බුදුපියාණන් වහන්සේ දෑසින් දැක ගන්නට නැති අවස්ථාවක, බොහෝ දෙනා දහම තුල හැසිරෙන්නෙත් නැති අවස්ථාවක මේ සුවිශේෂී පිරිත් දේශනාවක් වන රතන සූත්‍රයෙන් ඒ අපි අපේක්ෂා කරන ප්‍රතිඵල අපිට ලබා ගන්නට පුළුවන් වෙයිද? බුදුහාමුදුරුවෝ ඉන්න කොට ජීවමානව ඉන්න විට විශාලා මහනුවර තුම්බිය ඔය රතන සූත්‍රයේ දේශනා කරන්න හේතුනේ නේ. ඔව් විශාලා මහනුවර තුම්බියක් ඇති වුණා. මේ වගේ ව්‍යසනයක්. මම දැන් කිව්වා ගෙදරක හැදුනහම වසංගතයක් ඒක දෙයියන්ගේ ලෙඩ කියලානේ. එතකොට ගමක හැදුනහම ගමකට මේ දෙයියන්ගේ ලෙඩ හැදුවා. ගමක ගම්මඩු නැටුවා. එතකොට විශාලා මහනුවරත් ඒතර විශාල ප්‍රදේශයකට ওই ව්‍යසනය ඇති වුණා. ඒකත් තුම්බිය කියලා මහා විශාල භයානක ව්‍යසනයක්. එදා බුදුහාමුදුරුවෝ හරි ජීවමාන වෙද්දී මේ ව්‍යසනයට රතන සූත්‍රය දේශනා කළා. බුදුහාමුදුරුවෝ කවුද දේශනා කරපු අය? මහ රහතුන්. පාරිශුද්ධ සිතක්. බුදුහාමුදුරුවෝ ජීවමානයි පාරිශුද්ධයි නිකලස්. රහතුන් එදා රතන සූත්‍රයේ දේශනා කළේ නිකලස්. රතන සූත්‍රයේ දේශනාව පොත්වල තියෙනවා. කෙලස් බරිත මිනිසා විසින් මේක දේශනා කරාට ප්‍රතිඵල ලැබෙයිද? දැන් නම් ඕක කියවන්න බැරි කොටම කියන රතන සූත්‍රයේ ලෝකේ පුරානේ. නෑ ඉස්සෙල්ලම කෙලස් බරිත බලින් මිදිලා රතන සූත්‍රයේ දේශනා කොම්මු ප්‍රතිඵල 100%. බුදුහාමුදුරුවෝ ලෝකෙට විහිළු සපයලා නෑ. ලෝකට වැඩ සලසා සියලු බුදු කිස නිමවා පිරිනිවන් පෑ බුදුහිමි අහෝ සංවේගයෙන් වඳින්නේ කියලායි අපි වඳින්න ඕනේ නේ. සියලු බුදු කිස නිමවා ලෝකෙට විහිළු සපයලා නෑ. අපි බුදුහාමුදුරුවෝ විහිළුවක් කරගත්තා විතරයි. ඉතින් මෙහෙම කොරෝනා ඉන්නේ නැද්ද? ලෝකෙම විනාශ වෙන්නේ නැද්ද? මේ උත්තම චරිත විහිළුවක් කරගෙන අපි රතන සූත්‍රයේ දේශනා කරන්නේ කෙලස් බරිතව ප්‍රතිඵල ශුන්‍යයි. නිකලස් කියන්නේ ධම්මෝ හවේරක්ක ධම්මජාරි ආදුගානේ ගිහියන් හැටියට පංචශීලයවත් ආරක්ෂා කරගෙන. දැන් මට කියන්න පංචශීලයක් අකින තැනක් තියෙද? නැහනේ. අද තරම් අපරාධ රැල්ලක් ලෝකෙම තියෙනවද නැද්ද? තරණේ අතීතයේ මුතුන් මිත්තන්ගේ කාලේ මේ අපරාධ රැල්ලක් තියුන්නේ පංචශීලයේ කියන්නේ පොහොය දවස් අටසිල් රකී නිසිපිරිසි විව පංචශීල. කොහොමයි අපිට තියුනේ නේ? ඒව නැහනේ දැන් නේ. ඔව් එහෙමනම් ඒ මිනිසා ඈත්ලා දුරස්ලා ගිහිල්ලා මිනිසා ස්වභාව ධර්මයට එරෙහිව යමින් පවතිනවා ස්වභාව ධර්මයෙන් පෙරලා පහර දෙනු ඇත. රතන සූත්‍රය අති උතුම් බුදුහාමුදුරුවෝ නිමවපු බුදු කිසට අයිති සියලු බුදු කිස නිමවා මේ රතන සූත්‍රයේ බලය අති මහත්. ඒක දෙපාරක් අහන්න කියන්න දෙයක් නෙවෙයි. රතන සූත්‍රයේ බලය ඒ තරම්ම බලවත්. ප්‍රකාශ කරන සිත කිලිටි නම් ප්‍රතිඵල ලැබෙයිද? මම උදාහරණයක් මෙහෙම දෙන්නද? මෙන්න තෝරලා දෙන්න. අපි කියමු ප්‍රකාශයක් නිකුත් කරගෙන යන පාර දිගේ අර යකඩ කටෙන්නේ නේ.
යකඩ කඩේ බැට්ටි බැහිලා මලකට කාලා ඕවගේ ගිහිලා අබල දුබල වෙලා නම් ඒකෙන් එන ශබ්දේ පැහැදිලිට තෝරක බේර ගන්න පුළුවන්. බෑනේ නේ. අපේ මේ මිනිස්සිත අබල දුබල මලකට කාලා තියෙන සිතකින් රතන සූත්‍රයේ දේශනා කළ ඇති ඵලෙ මොකද්ද? උකුණු තල්ලක් විතර ඔළුවක් තියෙන ඇති ඒක පාවිච්චි කරන්න. පොල් ගෙඩියක් තරම් මොලයක් තිබුණත් ඒක පාවිච්චි කරන්නේ නැත්නම් වැඩක් නැහැ නේද? උකුණු තල්ලක මොලයක් තිබුණා කන්නේ ඒක පාවිච්චි කරොත් මට කියන්න තියෙන්නේ වගේ පණිවිඩයක්. අද සිරස FM පන්සල් මළුවේදී ඔබ ශ්‍රවණය කරන්නේ සුවිශේෂී දහම් සාකච්ඡාවක්. අද සිරස FM පන්සල් මළුවට මේ සදහම් සාකච්ඡාව අපට ලබා දීම සඳහා බොහෝ දෙනෙක්ගේ උදව් උපකාර අපට ලැබුණා. ඉතින් එයත් මෙත් සිතින් සිහිපත් කරන ගමන් ස්වාමින්ද්‍රයන්න් වහන්සේට මේ ගැටලුවත් මා යොමු කරනවා. අවසරයි අපේ ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ වැඩවසන්නේ වනසතුන් ගහන කැලයක. ඔබ වහන්සේලාට ආරක්ෂාව සලසා ගැනීම පිණිස ඒ වගේම එළඹෙන්නා වූ විපත්තීන් වලින් මිදී වැඩවාසය කිරීම පිණිස ඔබ වහන්සේලා සිදු කරන විශේෂ ධර්මානුකූල ප්‍රතිපත්තීන් තිබේද අපේ ස්වාමීන් වහන්ස? තිබේ නම් ඒ පිළිබඳවත් මේ මොහොතේදී අප පැහැදිලි කරගන්නට සූදානම්. ධම්මෝ හවේරක්කති ධම්මචාරී. විශේෂිකාරත්වකමය ධම්මෝ හවේරක්කති ධම්මචාරී. දැන් ලෝකයටත් වෙලා තින්නේ ධර්මයේ නොහැසිරීමනේ. වනගතව ඉන්න අපිට අයිද ධර්මයේ හැසිරීම විශේෂයෙන්ම මම මෙහෙම කියන්නද වනගතව ඉන්න කෙනෙකුට මෛත්‍රී භාවනාව තමයි අවශ්‍ය. අපේ ආරක්ෂාවනේ. දසකට මෛත්‍රියම ඔබ උතනින් දිලින ඔබට වටින් පිටින් ඉන්නයිට අසල්වැතියන්ට ලෝකයට මුළු විශ්වයටම සියලු සත්වයින්ට මෛත්‍රී කිරීමනේ. එතකොට එහෙම මෛත්‍රී තරංග නිකුත් කරන්න ඔහුට ස්වභාව ධර්මයේ ආරක්ෂාව ලැබෙනවා. ඔහුගේ සිත මෛත්‍රියනේ. මෛත්‍රී සිතුවලිනේ. වෛරයක් ඉන්න බෑනේ දෙන්න. මෛත්‍රී තරංග නිකුත් කරන්න ඒකට අදාළ දෙයක් නේ ආපහු අපිට තල්ලු වෙන්නේ නේ. වෛරී තරංග නිකුත් කරන්න යාට ආයි පෙරලා ඉන්නේ තවත් වෛරී තරංගන්නේ. සත්තුන්ට හිංසා කරන වෛරය කියන්නේ ඒකනේ. අපි වනගත වෙලා සත්තුන්ට හිංසා කරනවා නම් හිංසා කිරීමේ චේතනානුගියොත් අපිට විපත්තිදායකයි. මෛත්‍රී සහගතව සත්තුන්ට ගියොත් මේක වනයේ සත්තුන්ගේ නිජ භූමිය. අතිජ්ජාපේ යම්කිසි ස්වභාව ධර්මයේ නැරඹීමට උකහා ගැනීමට. එහෙනම් සත්තුන්ට මෛත්‍රී සහගතව සත්තු විතර නෙවෙයි වෘක්ෂ දේවතාවුන් අරගෙන නොයෙන්තිලා ඉන්න අපිට දුෂ්මාන නොවනනේ. ඒ සියලු සත්ත්වයින්ට මෛත්‍රී සහගතව දියොත් ඔහුට විපත්ති වලින් තොරව වනගත වී සිටිය හැකියි. සමාධිය තුල සිටීම විපත්ති දායකයිනේ. වනගත සත්තු හොඳයි මිනිසාට වඩා. මිනිසා තෝරා ගැනීමට බේරා ගැනීමට බෑ. ඒක නිසා මිනිසා එක්ක ජීවත් වෙනකොට බොහොම පරිස්සමින් ජීවත් වෙන්න ඕන. වනගත වෙලා සත්තු එක්ක ජීවත් වෙනකොට ඒ සතාගේ චර්යා ධර්ම පද්ධතියක් තියෙනවා. ඒක තේරුම් ගත්තත් හොඳටම ප්‍රමාණවත්. මම මෙහෙම කියන්නම්. දැන් ওই ඉන්න මහත්තයෙක් යම් කිසි වෙලාවක මොනවා හරි ගැටලුවක් තරහවක් ඇති කරගත්ත. මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් ඇති කරගත්ත සමාජයේ ස්වභාවයනේ නේ. එහෙම ඇති කරගත්තම ඔබ වෛරයක් ඇති කරගන්නවා. වෛරය ඇති කරගෙන අවුරුදු ගානක් තිස්සේ මුල්ල තියාගෙන සතුරා යන මග රක ඉඳලා වර කියලා රකලෙන් ගහනවා පොල්ලෙන්නේ. වනගත සතෙකුත් ඔය වගේ මග ගහක් මුලක පෙරයිලු රක ඔබ වටින් කීගේ සතු රක ඉන්නද නැහැ. සතාගේ චර්යා ධර්ම වන්දිත තියෙන පෑගුණ හිංසා වුණා දෂ්ට කර හිච්චරයි තියා සතා වෛරයක් බැඳගන්නේ නැහැ මන් දන්න තරමින්. ඒ සතුන්ට මෛත්‍රී කරපු ගමම්ම වනයේ කිසිම පීඩාවක් ඇති වෙන්නේ නැහැ වනගත වෙච්ච කෙනෙකුට. මෛත්‍රී සහගතව. ධම්මෝ හවේරක්කති ධම්මචාරී කියන්නේ. තව ඉතින් මෙන්න මෙහෙම අපිට දීලා තියෙන බුදුහාමුදුරුවෝ වනගත වෙච්ච කියන්නේ මෙහෙම මෛත්‍රී ගන්න. විරූපක්කේහි මේ මෙත්තම් ඒරාපතේහි මේ චබ්බ්‍යාපුත්තේහි මේ මෙත්තම් කන්හා ගෝතමකේහිස. අපාදකේහි මේ මෙත්තම් දිපාදකේහි මේ. චතුප්පදේහි මේ මෙත්තම් බහුප්පදේහි මේ. මාමං අපාදකෝ හිංසී මාමං හිංසි දිපාදකෝ. මාමං චතුප්පදෝ හිංසී මාමං හිංසි බහුප්පදෝ.
සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා. තව තියෙනවම අපිට වනගත වෙන කාණ්ඩෙට මෙන්න මෙහෙම බුදුහාමුදුරුවෝ දේශනා කළේ මෙන්න මේ මෛත්‍රී සහගත මේ පාඩය ප්‍රකාශ කරමින් වනගත වෙන්නේ. මේ මෛත්‍රී. එවන් මෛත්‍රී සහගත සිතුවිලි ලෝකයේ පුරාම පතුරා දස දිසාවෙහිම පතුරා කෙනෙක්ට වසන්නට හැකිනම් ඔහුගේ සිතට කෙතරම් නම් සැනසීමක්ද. එයයි උන්වහන්සේ අපට ලබා දෙන පණිවිඩය. අපි පිරිත පිළිබඳවත් ස්වාමීන් වහන්සේගෙන් අනිවාර්යෙන් පැහැදිලි කරගත යුතුයි. අපේ ස්වාමීන් වහන්සේ පරිත්‍රාණ දේශනාවකදී මිනිස්සෙකුට ලැබෙන සුවිශේෂී ආරක්ෂාව පිළිබඳවත් අද පන්සිල් මළුව වැඩසටහන තුලින් සාකච්ඡා කළොත් සුදුසුයි කියලා අපිට හිතෙනවා. ඒ පිළිබඳවයි මේ ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්නට සූදානම් වන්නේ. මං කියවනේ පිරිත් මහා බලවත් දෙයක් කියලා. පිරිතේ බලය ලැබෙන්න පිරිත් දේශනා කරන දේශකයාණන් වහන්සේලා පාරිශුද්ධ වෙන්න ඕන. එතකොට සංඝ රත්නයේ හැටියට වෙන් වෙලා ඉන්නවා ගිහි බවින් නේද? ඔව් ඒගොල්ලෝ ලව්වා පිරිත් දේශනාව කරවා ගන්න පුළුවන්. ඒ වෙන්වීමක් වෙලා තියෙන්නේ කෙලෙස් වලින් අපි ඈත් වෙනවා. මේක අපි මේ සසර දුකින් මිදීමට කියලා අපි සංඝ රත්නයේ විදිහට ඈත් වීමක් සිදු වෙලා තියෙනවා. අපි අපේ මේ දුකින් මිදීමතු වීමට අපි මේ තැන් වලින් මිදලා මේ ගිහි බවින් ගිහි ජීවිතෙන් මිනිස්යාගෙන් වෙන් වෙලා පන්සල් වල ආරණ්‍යගතව වෘක්ෂ මූලගතව ඉන්නවා කියලා. ඉතින් එසේ ඉන්න සංඝ රත්නයේ විසින් දේශනා කර ගැනීම එක්තරා බලයක්. ගිහියෙක් උනක් කමන්නේ නැහැ. උපාසක මහත්තුරු එදා හිටියානේ. පැහැදිලි උපාසක මහත්තුරු කියලා කොටසක් එදා හිටියා. බොහොම සිල්වත් ඇත්තෝ. නේද? ඒ සිල්වත් ඇත්තෝ ලව්වා පිරිත් දේශනා කරගත්තාම බලයක් ලැබෙන්න පුළුවන්. දැන් ওই මහත්තුරු දන්නවත් දැන් පිරිත් කියන තැනක තත්ත්වය එතන හොඳ කට ගැස්මරුත් එක්ක බීම ටික පිළිගන්නේ නැති වුණොත් ඉතින් පිරිත් විතරක් නෙවෙයිනේ. පිරිත්ජය අපි විනෝදකාමී දෙයක් බවට පත් කරගන්නවා. පිරිතෙන් ප්‍රතිඵලයක් ගන්න පුළුවන් ද අපිට එහෙම වුණොත්? නෑ පිරිත් වල ප්‍රතිඵල අතිමහත්. ඒක සද්ධාර්ථනිකයි පිරිත් බලය. පිරිත් බලය ලබා ගන්න ක්‍රමය අපි නැති කරගෙන. මේ බල ශක්තිය ලැබෙන ක්‍රමෙන් අපි ඈත් වෙලා මිනිසා ස්වභාව ධර්මයෙන් ඈත් වෙලා විශේෂම කියනවා නේ. සිල් බලෙන් ඈත් වෙලා. මෙන්න මේක තමයි වියසනෙකට හේතු වෙන්නේ. මේ පිරිත් කිව්වට ප්‍රතිඵල අඩු වෙන්නේ මේකයි. නම් පිරිත් වල බලය අතිමහත්. ඒකේ කිසිම වෙනසක් නැත. එදා බුදුහාමුදුරුවෝ දේශනා කරද්දී ජීවමානව හිටියත් රහතුන් දේශනා කරත් ජීවමාන හිටියත් පිරිතමයි පිරිතේ බලය එසේම පවතිනවා. අදත් ඒ පිරිත් බලය එසේම පවතිනවා. පිරිත් බලය අපි පිරිත් දේශනා කළ යුත්තේ කෙසේද කියන තැන තමයි අපි සිටියේ. පිරිත් දේශනාව දේශනා කළ යුතු ක්‍රමයක් තියෙනවා. කළ යුතු ප්‍රතිපදාවක් තියෙනවා. කළ යුතු විදියක් තියෙනවා. ප්‍රතිපදා තුල ඉඳගෙන මේ දේශනා කිරීම වලින් ප්‍රතිඵල ලැබෙන්නේ නැත. ප්‍රතිඵල ලැබෙනු ඇත. පිරිත් බල ශක්තිය ඒක සදාතනිකයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ බලය හැමදාම පවතින විශ්ව සත්‍යය. ප්‍රතිපත්තියකින් තොරවනේ දැන් ওই සත්‍යයනා යන්නේ ප්‍රතිපත්තිය වලින් ඈත්ලා නේ මිනිසා. අද ප්‍රතිපත්තිය වලින් ඈත්ලා. ඉතින් අන්න එතන තමයි දැන් මෙහෙම වචනයක් දෙන්නද. පුරාණ ඈත යුගයේ පුරාණ යුගවල අපි දන්නවා විචාර බුද්ධියෙන් මිනිසා ජීවත් වුණා. දැන් අවිචාරවත් සමයක් ලැබිලා තියෙන්නේ නේ. විචාර බුද්ධියෙන් තොරයි අවිචාරවත්. අන්න එතන තමයි වෙනස. විචාර බුද්ධිය සහ අවිචාර සමය දැන් යන්නේ මේ අවිචාරවත් සමයක්. ඒකේ ප්‍රතිඵල බුද්ධ විඳින්න මිනිසා සූදානම් වෙන්න ඕන. මට ඒ පණිවිඩය තමයි දෙන්න තියෙන්නේ. ඔව්. සිරස FM පන්සල් මළුව සමග ඔබ සම්බන්ධව සිටින අවස්ථාව ඔබට ගැටළු යොමු කරන්නට පුළුවන් 0112888888 අපේ දුරකථන අංකය. අපි ස්වාමින්ද්‍රයන්න් වහන්සේගෙන් මෙන්න මේ කාරණය දැන් පැහැදිලි කරගනිමු. අපේ ස්වාමීන් වහන්සේ ඉදිරියේදී තවත් මෙවැනි ව්‍යසනයන් සිද්ධ වීමට ඉඩ තිබෙනවාද? ඔබ වහන්සේ වර එක එක්තරා පුවත්පතකට මේ කාරණා සම්බන්ධව පැහැදිලි කිරීමක් කර දී තිබුණා. අපිට මේ කාරණයක් පැහැදිලි කර දෙනවා නම් මිනිස්සෙයින්ට යම් යම් ප්‍රතිපදා පිරීම තුලින්
කල්තියා මේවා දැන ගැනීම තුලින් ධර්ම මාර්ගයට තවදුරටත් හදවතින්ම ප්‍රවිෂ්ඨ වන්නට පුළුවන්, අවබෝධයෙන්ම ප්‍රවිෂ්ඨ වන්නට පුළුවන්. ඒ නිසා ඒ කාරණයක් අපට පැහැදිලි කර දෙන්න ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. ඔව් දරුවෝ, මම මෙහෙම කියන්නම්. මම 2019 අවුරුද්දේ අප්‍රේල් මාසේ 28 වෙනි ඉරිදා මට මතක හිටියේ 28 වෙනි ඉරිදා පත්තරේට මම දාලා තියුණා 2020 බරපතල ගැටුම් කියලා. දැන් ඒක වුණානේ. දැන් මේ කොරෝනා ඇවිල්ලා ලෝකෙම මොනවද අලුත් අතයක් දාලා තියෙන ලොක්ඩවුන්. ඔන්න භාෂාව අලුත් වුණා, පරණ භාෂාව මෙරි යනවා. හරිද? ඔව්. එතකොට ලෝකෙම මේ විදිහට ලොක් වුණානේ. මුළු ලෝකෙම මිනිස්සුන්ගේ කටවල් බැඳලා දැම්මා. නේ? ස්වභාව ධර්මයේ න්‍යාය. නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරා මෙහෙම කට කියන්නේ කෙටේරියක් කියලා. මේ කෙටේරිය බැඳලා දැම්මනේ ස්වභාව ධර්මයේ තියෙන මුළු ලෝකෙම කෙටේරිය ටික නැත්නම් කටවල් ටික බඳින්න තරම් ස්වභාව ධර්මය බලවත් උනා. මිනිසා පෙරලා දාන්න තරම් ස්වභාව ධර්මයේ ශක්තිමත්. මේ ස්වභාව ධර්මයේ පහර වදිනකොට මිනිසාට උඩ ගන්න බැරි වෙනවා. ඔරොත්තු දෙන්නේ නැති දැනකට යනවා. ඉදිරියේදී තවත් මෙවැනි වියසරනේ. මේ වියසනේ මම කිව්වා 2006 දැන්ද මගෙන් අහන්නේ ඇයි 2019 දී මේක පත්තරේ දැම්ම වෙලාවේ ඇහුවේ නැත්තේ. අන්න ජනතාවගේ ඔබලාගේ තියෙන දුර්වලකම. දැන් මේ වියසනේ උනාට පස්සේ අහනවා. හොඳයි දැන් හරි තව ඉදිරියේදී මේ වියසන වෙයිද කියලා අහුවා. ඒක වැදගත්. මම ඒ පත්තරේ ඔබලා කියවන්නේ නැති කියවු නිසා තමයි මේ අහන්නේ. ඒකේ තිබුණා නේද 2030 බරපතල විනාශයකට ලෝකය මුහුණ දෙනවා. 2030 සැප්තැම්බර් 22 වෙනිදා නාස්තිකාවි භාවිතාවීම සිදු වෙනු ඇත. කෝටි ගාණක් මිනිස්සු මිය යාම සිදු වෙනු ඇත කියලා ඒ පත්තරේම දාලා තියෙනවා. මේ 2020 වියසනය දාපු පත්තරේම දාලා තියෙනවා එතනම. ඒකෙම. එතකොට එහෙනම් ඉදිරියේ තියෙන්නේ අන්න ඒ මූණ දීම ඉදිරියේ ව්‍යසනේ 2030 දී කෝටි ගාණක් මිනිසුන් මිය යනවා. අන්න ඉදිරියේ තියෙන ප්‍රශ්නේ. දැන් මෙතෙන්දි මූණ දෙන්න ඉගෙන ගත්තේ නැහැ උනා. වෙන්න කලින් මං කිව්වා තේරුම් ගත්තේ නැහැ. දැන් උනාට පස්සේ මගෙන් අහනවා නේ. දැන් ඉදිරියකටත් සූදානම් වෙයිද කියන ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද කියලා මේ දැන් අහුවා. ඉදිරියේදී මෙවැනි ව්‍යසන වෙයිද? මම මෙහෙම දෙයක් කියන්නම්. 2024 අවුරුද්ද ස්වභාවික විපත් සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා විශාල ව්‍යසනයක් සිදු වෙනවා. ආසියාතික කරේට ඒ ව්‍යසනේ ඒ ලෝකේ පුරා නොවේ. ඒ ව්‍යසනෙන් සමහරට මෙහෙම ස්වභාවික විපත කියන්නේ මං මෙසේ සඳහන් කරනම් ජල ගැනීමක් වෙන දෙයක් 2024 උතුරු පැත්තෙන් ඇවිල්ලා සුනාමියක්, නැගෙනහිරින් ඇවිල්ලා සුනාමියක්, උතුරු පැත්ත පෙරලාගෙන ඕස්ට්‍රේලියා මූද පැත්තට අන්නේ පැත්ත තියෙන මූදක් මට ඔහොම තමයි කියන්න තේරෙන්නේ. ඒ පැත්ත තමයි සමහර විට මේ පැත්තේ මහරගම කියන ওই ප්‍රදේශයක් තියෙනවා. ඒ හරියට වෙනකන් යට වෙයි. 24 සුනාමිය. ඔන්න ප්‍රශ්නේ නේ. කවුද මේවා විශ්වාස කරන්නේ? පුනහම තමයි දන්නේ නේ. ඒක තමයි. දැන් 20 විශ්වාස කරේ නෑ. උනන් පස්සේ මගෙන් අහනවා මේකට නෙවෙයි 2024ටත් නෙවෙයි මූණ දී යුත්තේ. මේ 2020ටත් නෙවෙයි මූණ දී යුත්තේ. මේ මොනවද දන්නවද? 2020 මේ යන්නේ පෙරහුරුවක්. පෙරහුරුවක් මහත්යෝ. දැන් ওই මහත්තුරු දන්නෝ නේද? අපි මෙහෙම උදාහරණයක් දෙන්නම් මම. ඔළුවට හොඳට වැටෙන්න කිව්වහම. පෙබරවාරි 4 වෙනිදා කියලා එකක් තියෙනවා අපිට ලංකාවේ මිනිස්සුන්ට. නිදහස් උත්සවය කියලා එකක්. ඔව්. නිදහස් උත්සවයට යන පෙරපහලියක් නේ. දැවෙන්ට පෙරපහලි ටිකක් යනවා හමුදාවේ පාසල් වල ළමයි තව නොයෙක් විදිහේ එක සුදුසු පෙරපහලියක් යනවා නිදහස් දින උත්සව සැමරීම කියලා නේ. ওই පෙරපාලිය පෙබරවාරි 4 වෙනිදා යනකොට ඊට මාසයකට දෙකකට තුනකට ඉස්සෙල්ලා විතර හමුදාවේ නිලධාරී මහතුරුයේ ඇත්තෝ හමුදාව පුරුදු කරන පෙරහුරුවක් දෙනවනේ පිට්ටනිය වල දාලා.
පාසල් ළමයි ටික තූර්ය වාදක කණ්ඩායම් පිරුරුවක් දාන කුළු නැටුම් නටවල පුරුදු කරනනේ. ඔව් මේ 2020 පෙරහුරුවක් පුරුදු කරනවා. මොකටද 2030 පෙළපාලියන්නේ? මේක පෙරහුරුවක්. මේකට කලබල වෙන්න එපා. මේ කොරෝනාව පෙරහුරුවක්. එතකොට ඔබලාට හිතා ගන්න පුළුවන් 2030 මොන ව්‍යසනයක්ද කියලා. අන්න එහෙනම් සූදානම් වෙන්න. මගෙන් අහන්න එපා. දැන් කොරෝනා ආවනේ. මේ වසංගතයනේ ලෝකෙ පුරාම. මේක නවත්තන්න 2020ට පෙර 2019 දී මගෙන් අහුණා මේක නවත්තන්නේ කොහොමද කියලා. මට නැවැත්තිය නොහැක. වෙන කිසිම කෙනෙකුට මේක නැවැත්තිය නොහැක. ස්වභාව ධර්මයේ න්‍යාය නවත්තන්න බෑ. ස්වභාව ධර්මයට එරෙහිව ගියා මිනිසාට එරෙහිව ස්වභාව ධර්මයේ මේක විනාශ නවත්තන්න බෑ. මම මේක මෙහෙම උදාහරණයක් දෙන්නම්. දැන් මේ ඉස්සරහට මහා වැහි වහින කාලයක් එනවා මේ මාසේ අවසාන හරිය ওই කැලණි ගඟ කළු ගඟ අරවම දවන්ද විදිහට පිටාර ගලා යනෝනේ. ওই මහත්තයට පුළුවන් ද මේ බැඳි බැඳලා මේක නවත්තන්න ওই පිටාරේ නෙවෙයි. බෑ කොරෝනා නවත්තන්න බෑ පිට. එහෙනම් 2019 දී මගෙන් මේකට ඇහුවනම් මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා උත්තර දෙනවා මිසක් මේ ගලා යෑම නවත්තන්න බෑ. විශ්වන්‍යාය ස්වභාව ධර්මයේ එළිහිට ගිහිච්චකේ ස්වභාව ධර්මයේ ප්‍රතිඵලයක් නෙන්නේ. ඒක අර ගංගාවක් ගලන එක බැමි බැඳලා නවත්තන්න පුළුවන් වගේ මේවා නතර කරන්න බෑ. අයිද වේල පහ නවත්තන්න බෑ. එහෙනම් ඒකට මුණ දීම තමයි තියෙන්නේ. 2030 සැප්තැම්බර් 22 නැස්සික විභාවිතාව විශ්සිත වෙනවා. මේක නැවැත්තිය හැකින්ද? අර ගංගාවක් කරහා බැඳින්න වගේ තමයි පිටාර යනකොටනේ නැවැත්තන්න බෑ. එහෙනම් මොකද කළ යුත්තේ? 2030ට පෙර දැම්ම ඉඳලා අපිට මුණ දෙන්නේ කෙසේද කියන පණිවිඩය දෙන්න දිනේ ලෝකෙට. අපි කොහොමද 2030ට මුහුණ දෙන්නේ? දැම්ම ඉඳලාම සූදානම් වෙන්න ඕන. මේ පෙරහුරුව පෙළපාලියේ පෙරහුරුව මේ 2020 ඇති වුණා. මේකට කලබල වෙන්න ඕනේ නැහැ. මේක සතල දෙයක්. මම මේක දැකේ ඉතා සුදු දෙයක් ඇති. ලෝකයේම දැනගෙන තියෙන ලෝකයේම ආරගෙන තියෙන කොරෝනා මහා විශාල දෙයක් කියලා නෑ. මම දකින්නේ බොහොම සුදු දෙයක් කොරෝනා. පෙරහුරුවක් පමණයි කොරෝනාව. අයිද 2030 තමයි පෙරපාලියේ. අන්න ඒකටයි අපි මුහුණ දී යුත්තේ ලෝකවාසී ජනතාව. මෙසේ මං කියන්නම්. අද ජනතාව මං කියවනේ අවිචාරවත් සමයකට එළඹිලා කියලා. මෙන්න මෙසේ මං උත්තර දෙන්නම්. අතලොස්සකට විලිබිය ඇත මේ අස්සේ පසලොස්සකට තව සමහරු එලි බැස්සේ 2030ට ලොව අවිවරුසා ගැස්සේ 700 කෝටියක් වැළලෙයි පස්සස්සේ සිච්චලබීමකට තුඩු දෙන විලාසේ පත්තර කොලේකින් කීවොත් මනාසේ සද්ද ජීව හිමි කියමින් සිනාසේ මම දඟගෙට අරන් නවතිද්ද විනාසේ. මම දඟගත්තා කියලා මේ විනාශය නවත්තන්න බෑ. මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා මාත් එක්ක එකතු වෙන්න. මං කියා දෙනවා. ওই මහත්තයාට කියා දින වැඩක් තියෙන්නේ නෑ. ওই මහත්තයාට පුළුවන් දෙයක ලෝකෙට දෙන්න බෑ. එහෙනම් ලෝකෙට දෙන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕනේ. ඒකත් ඉදිරියපත් වෙන්න. ලෝකවාසී ජනතාව බලවතුන් කියලා කොටසක් ඉන්න ඕනේ. ඒගොල්ලෝ අහන්න ඕන. මොකද්ද මේක කරන්න පුළුවන්? හොඳයි අපේ ස්වාමීන් වහන්ස. එම කාරණේ තවදුරටත් පහදා ගැනීම පිණිස කළ යුතු දේ පිණිස ලෝකයක් හැටියට අවබෝධ කර ගැනීම පිණිස ඔබ වහන්සේ වැඩ සිටින ස්ථානයට මේ සියලු ව්‍යසනකාරී තත්වයන් යම් තරමකට මගහැරුණු පසු පැමිණීමට අපි සූදානම් වෙනවා. ඔබ වහන්සේට බෙහෙවින්ම පින්. අපේ ස්වාමීන් වහන්ස පවතින මේ ව්‍යසනකාරී තත්වයන් නිසා 2030 දී ඔබ වහන්සේ සිදුවනවායයි සඳහන් කරන මේ ව්‍යසනයෙන් මිදීම පිණිස මනුෂ්‍ය ප්‍රජාව හැටියට මේ මිනිස්යෝ කුමක් කළ යුතුද ස්වාමීන් වහන්සේ? මෙම ව්‍යසනයෙන් ආරක්ෂා වීම සඳහා මම දේශනා කරන්නේ ධම්මෝ හවේරක්කති ධම්මචාරේ. ලෝකවාසී ජනතාවටම දෙන පණිවිඩය තමයි ධර්මයේ හැසිරීම. දැන් 2030ට එන එක නවත්තන්න බෑ. ධර්මයේ හැසිරීමක් වුණොත් ධම්මෝ හවේරක්කති ධම්මචාරී කියන්නේ ධම්මයේ හැසිරෙනවා ධර්මයේ සීමා ආරක්ෂා කරයි කියලානේ. ඕක ස්වභාව ධර්මයේ ව්‍යසනනකොට මෙහෙම කියමු. ස්වභාව ධර්මයෙන් එනේවා මෙහෙම ඉන්නේ. දැන් ওই මහත්ය ඔන්තිලාවක් බඳිනවා.
පැදලා හැලා ඔන්චිල්ලාව තල්ලු කරන්නේ එහා පැත්තට. තල්ලු කරාට පස්සේ එහා පැත්තෙන් තව එකෙක් ඕනද මේ පැත්තට තල්ලු කරන්නේ. නෑ ඒ පැත්තෙන් ඔන්චිල්ලාව තල්ලු කරාම මේ පැත්තේ විවේක වෙනෝනේ. අපි මේ ජනතාව විසින් අවිචාරවත් සමයක් එළඹින් මිනිසා විසින් ස්වභාව ධර්මයට තල්ලු කරපුවට අවිචාරවත් විදිහට තල්ලු කරපුවට ස්වභාව ධර්මයෙන් දෙන ඔන්චිලි පැත්තේ උත්තරේ එන්නේ. තල්ලු කරාට පස්සේ ඔන්චිල්ලාව එනවාමයි මෙහාටනේ. එහෙමනම් අපි ඒ එන එකට මූණ දෙන්නේ කෙසේද කියන ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. මූණ දෙන්නේ ධම්මෝ හවිරක්කති ධම්මජාලි. නස්තික අවි ගොඩ ගහලා තියෙනවා මේ ලෝක වගේ ලෝක 20ක් විනාශ කරන්න. මේ ලෝකයේ වගේ ලෝක 20ක් විනාශ කරන්න නස්තික අවි ගොඩ ගහලා තියෙනවා. මම දන්න ධර්ම. එතකොට ওই නස්තික අවි මම නෙවෙයි කියන්නේ ওই ලෝකේ නස්තික අවි නිෂ්පාදනය කරපු අයම කියනවා මේ කොරෝනා කියන්නේ නස්තික අවි ලීක් එකක් කියලා. මම නෙවෙයි කියන්නේ ඒගොල්ලෝ කියන්නේ. එතකොට එහෙමනම් නස්තික අවි භාවිතා කරපු දාට මොකද? ඒගොල්ලන්ගේ උත්තරෝයෙන් කියපොත්. මම මේක හුඟක් ඉස්සෙල්ලා කිව්වේ 2019 අවුරුදු 5ක වෙලේ හිටන් කිව්වා 2019 අප්‍රේල් 28 වෙනිදා පත්තරේට පැහැදිලිවක් දැම්මා දාලා තියෙනවා කෙනෙක් ගිහිල්ලා මම දැම්මේ නැහැ. පත්තරේ දාලා දැම්මම ගේ කතන්දරේ අහගෙන ගිහිල්ලා. එතකොට එහෙනම් මෙන්න මේ නස්තික අවි භාවිතා වෙන හැටි. ගල් යුගයේ මිනිසා සතෙක් කෙලාගෙන මේ සතා හැම ගහ ගන්න පට්ට ගහ ගන්න ගල් පතුරක් අරගත්තා. ගල් යුගයේ මිනිසා අරගෙන ගල් පතුරෙන් සතා පට්ට ගහගෙන කෑවා. මේ තමයි මිනිසාගේ පළවෙනි ආයුධය. මේ මිනිහා ඊළඟ දවසේ සතෙක් පෙලාගත්තන් පස්සේ අර ගල් පතුර අරගෙන මේ සතා පට්ට ගහන හදනකොට ටිකක් මොට වෙලානේ. මේකට පොඩ්ඩක් ඔලේ පෑදුනා. අර මං කිව්වේ ගුණ කල්ලක් විතර මොලේ තියෙනම් පාවිච්චි කරන්න කියලා මූ පාවිච්චි කරවලුව මේ තව ගලක මේක අතිල්ලුවා. අයිද මේ ගුණ කල්ල විතර මොලේ මූ පාවිච්චි කරා. අයිත තව ගලක අර ගල අතුල්ලලා දෙවෙනි දවසේ හොඳට කපන්න පුළුවන් වුණා. ඔන්න පළවෙනි ආයුධය. එහෙම මේක මොලේ දියුණු වෙලා ඊළඟට උල් කරගත්තා, ලී පතුරු හදාගත්තා, නොයෙක් දේවල් ආයුධ හැදුවා. හදමින් මෙයක් ආවිලා සත්තු වෙලා ගන්න තුවක්කු දක්වා දියුණු කරා. තුවක්කු වලින් පස්සේ බෝම්බ දක්වා දියුණු කරා. බෝම්බ වලින් කාල් බෝම්බ, පරමාණු බෝම්බ දක්වා දියුණු කරා. ඒක නස්තික අවි දක්වා දියුණු කරානේ. දැන් තියෙන්නේ නස්තික අවි දක්වා. මට කියන්න ගල් පතුර ඉඳලා නිෂ්පාදනය කර ලී පතුරු, ලී උල් ආයුධනේ කැචි, පොරෝ, මන්නා, පිහි, තුවක්කු, දැලි පිහි ආයුධ උන් කරන්නේ. සියලුම ආයුධ නොඒක ආයුධ පාවිච්චි කරලා දැන් නස්තික අවි දක්වා ආවිලා කියන්නේ. මේ නිෂ්පාදනය කරපු මේ මිනිසා විසින් නිෂ්පාදනය කරපු ආයුධ වලින් එකම ආයුධයක්වත් පාවිච්චි නොකර මූදට දැම්මාද? මට උත්තරයක් දෙන්න. ඔක්කොම පාවිච්චි කරන්නේ. එහෙනම් මූ මේ නස්තික අවිය මූදට දානවද? පාවිච්චි කරනමයි. 2030 සැප්තැම්බර් 22 වෙනිදා මේක පාවිච්චි කරන දිනේ විතරයි අවශ්‍ය. මේක පාවිච්චි කරනමයි නේ. මෙතෙක් ගල් යුගයේ සිටන් නිෂ්පාදනය කරපු සියලු ආයුධ පාවිච්චි කරා නම් එකක්වත් මේක හොඳ නැහැ කියලා විසි කරාද? නැහැ. එහෙනම් මේ නස්තික අවිය හොඳ නැහැ කියලා විසි කරනවද? නැහැ. මේකත් පාවිච්චි කරනවා. එහෙනම් දිනේ විතරයි අවශ්‍ය. හොද්දට මතක තියාගන්න ලෝකයට දෙන්න පණිවිඩය. දිනේ විතරයි අවශ්‍ය. 2030 සැප්තැම්බර් 22 වෙනිදා 2030 සැප්තැම්බර් 22 වෙනිදා ශ්‍රී ලංකා වෙලාවෙන් උදේ 3:42ට පළවෙනි අවිය ගහනු ඇත. එතන හිටන් පිස්සු ටික ඔක්කොම මේ පැත්තට ගහ ගන්නව ඇත. කෝටි 700ක් පස්සත් වෙලලිලා නවතිනු ඇත. මේ සිරස FM පන්සිල් මළුව. ඉතින් ස්වාමින්ද්‍රයන්න් වහන්සේගෙන් අපි අවසාන වශයෙන් මේ කාරණයක් පැහැදිලි කරගනිමු. අපි ස්වාමීන් වහන්සේ මෙවර වෙසක් මංගල්‍ය සැමරීමත් මිනිසුන්ට වෙනස් විදිහට කරන්නට සිද්ධ වෙලා ප්‍රතිපත්ති පූජාවන් වලට තැන දෙමින් විශේෂයෙන්ම හුදකලාව ධර්මයේ හැසිරීම සඳහාම ඉඩකඩ ලැබිච්ච අවස්ථාවක් හැටියටත් අපිට මේ අවස්ථාව දකින්නට පුළුවන්. මේ උදාවන ත්‍රි මංගල්‍ය වෙනුවෙන් ඔබ වහන්සේ මිනිස්සුන්ට දෙන සුවිශේෂී පණිවිඩය මොකක්ද ස්වාමීන් වහන්සේ?
මිනිස් ක්‍රියාකාරකම් නිසා මම මෙතෙන් මුලදීම කිව්වා ස්වභාවික විපත් සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා අවිචාරවත් සමයක් එළඹිලා අවිචාරවත් මිනිසෙක් බිහිලා තියෙනවා මේ අවිචාරවත් මිනිසා පාස් කිරිදා නිසා ඇති කරපු ව්‍යසනේ නිසා ජීවිතක් මංගල්‍ය සමරවද නැහැ නේ අවිචාරවත් මිනිසා 아무තු වෙසක් නැගත යුතුයි හයිද එහෙමනම් අවිචාරවත් මිනිසා විසින් අවිචාරවත් සමයක් එළඹගෙන තියෙනවා හයිද ඒ අවිචාරවත් මිනිසාට සුදුසු උත්තර ටික ස්වභාව ධර්මයෙන් විසින් දෙනු ඇත ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියමින් ධර්මයේ හැසිරීමම මිනිසාට දැනට තියෙන එකම පිළිතුර නැත වෙන සරණා ආගම් ජාති ભેද කුල ભેද බෞද්ධ දර්ශනය තුල නැහැ එනම් සියලු ජනතාවට පොදු ධර්මතාවයක් තියෙනවා පොදු ධර්මතාවයක් ස්වභාව ධර්මතාවය නේ ස්වභාව ධර්මතාවය කියන්නේ දැන් කුකුලෙක් ඉන්නවා ඔය මහත්යට මස් ටිකක් කන්න හිතලා මේ කුකුලා අල්ල ගන්න යනෝනේ ඔබගේ තියෙන අවිචාරවත් කම නිසානේ එතකොට ඒ කුකුලා දුවනවද දුවනෝනේ ඌ හිටියද ඌ නොවේ මාව අල්ලගෙන කාපන් කියලා කුකුලා හිටියද නෑ දුවනෝ ඇයි ඒ සතාගේ පනට ආදරෙයි ඔයි මහත්ය ඔයි පනට ආදරෙයි නේද අවිය කමෝරගෙන ආවොත් ඔයි මහත්ය දුවනවද මේකෙන් බේරෙන්න දුවනවා එහෙනම් කුකුලා දුවනවානේ ඔව් එහෙනම් හිතා ගන්න මං කියන්න ඕන නෑනේ සත්‍ය හිංසාවෙන් තොර ජීවත් වෙන්න ඕන මතක තියාගන්න අපිට පණිවිඩයක් දුන්නා විශාල වැදගත් පණිවිඩයක් දුන්නා කවුද වැදිනායක තිස්සහාමි මෙන්න මේ පණිවිඩය හොඳට මතක තියාගන්න වැදිනායක තිස්සහාමි ඔයි වැවක් හැදෙව්වනේ ඔය පැත්තේ ඒ කාලේ මොකද්ද වික්ටෝරියා ජලාශයනේ ඕක හදන වෙලාවේ වැඩි ගම්මානේ යට වෙනවලු මේ ප්‍රශ්නේ වල වැදිනායක තිස්සහාමි උන් උද්යෝගය කරා එදා හිටි රාජයක මහ හූරෝ මේ මොකද කරන්නේ අපි ගම්බින් ඉවරයි අපි කොහොමද ජීවත් වෙන්නේ කැලෑ පොඩ්ඩේ ඉවරයි අපිට සතෙක් කියලා ගන්න විදියක් නැහැ මිනිහක් කඩා ගන්න විදියක් නැහැ මේක නවත්තපන් මහ හූරෝ එතකොට එදා හිටි පාලක උත්තමයා වෙන්න පුළුවන් එයා හරි එන්න මේ ප්‍රශ්නේ විසඳමු අපි කියලා වැදිනායක තිස්සහාමි ගෙන්නවා වැදි තිස්සහාමි තව අතවැසියෙක් පමණයි ආවේ ඇයි දෙන්නෙක් ආවා අපේ එදා හිටි පාලකතුමා මණ්ඩලයක් රැස් කරා විශාල මණ්ඩලයක් උත්තර පත්‍ර බඳින්න බඳලා හැලා විද්‍යායක සහාමි ආවහම ප්‍රශ්න කරා මොකද්ද ප්‍රශ්නේ ඔව් අපිට මෙහෙමයි අපේ වනගත සෛරම් කැලේ ඉවරයි කැලෑ පොඩ්ඩ ඉවරයි අපිට සතෙක් කියලා ගන්න බෑ ඒවා සේරම විනාශ වෙලා අපි ගම්බිම් යට වෙනවා මියක් කඩා ගන්න දැන් නැහැ කැලයක් නැහැ ඊට පස්සේ පත් කරපු මණ්ඩලයට කිව්වා මේකට උත්තර මොනවද මට ඕන තව සුමානයකින් වැදිනායක සාමට සුමානියක් පහසුකම් දාලා සුමානියක් ඇතුළත මේකට උත්තර අපේලා ඕන ඔව් ඉතින් මණ්ඩලයේ ගිහිල්ලා සාකච්ඡා කරලා හාලා උත්තර සපයාගෙන ආවා එදා හිටි පාලකතුමාට ඇවිල්ලා හාලා කිව්වා ඔව් කුකුල් පාම් තියනවා ඌරු පාම් තියනවා අයිද මේ කුකුල් ගොවි පොළන්නේ ඔව් ඌරු ගොවි පොළවල් අයිද මේ මෙසි ජනපද තියෙනවා මේ තියෙන්නේ හරියෝනේ තිස්සහාමිට කියා දෙන්නකෝ මේ තියෙන්නේ කියලා ඕක කිව්වට දෙන්නේ එකන් යන්න උණු කොටු වලට පාන් වලට කොටු වලට ඕවට එකන් කියලා පෙන්නන්න තිස්සහාමි ගිහිල්ලා පෙන්නවා පෙන්නලා මෙන්න උණු කොටු මෙන්න හදාගෙන ඇවිල්ලා ඉතින් මහා එදා හිටි පාලකතුමා ළඟට තිස්සහාමි ගෙන දුන්නන් පස්සේ තිස්සහාමි දුන්නා මේ ලෝකෙට විශාල පණිවිඩයක් වැඩි ජනතාව අපි ඒ මිනිස්සු නෙමෙයි මෙන්න දුන්නු පණිවිඩය චීචී මහ හූරෝ ඇති කරපු සතු කවුද මරාගෙන කන්නේ අපිද වැද්දා තිස්සහාමිට අපි වැද්දෝ මතක තියාගන්න අපි වැද්දෝ අවිචාරවත් සමය කියන අවිචාරවත් මිනිස්සු කොටස මේ විනාශ වලින් බේරෙන්න නම් ලෝකයේ තියෙන මේ
අඩු ගානේ මේ කුකුළු කුඩු පාම් කුඩු සේරම විනාශ කරලා කෙත් කුඩු පාම් කුඩු හදන්න බෑ. අක්කම නතර කරලා මේ සත්තුන්ගේ බාඩි හත්තුන්ට ඉන්න කියනවා. අපිට කන්න තියෙන්නේ ස්වභාව ධර්මයේ හොම්බෙන් වතුර බොන එකට වගා කරගෙන සාකබක්ෂිකෝන් තමයි කියනවා අපේ රටේ. ලෝකෙත් තියෙනවා. ඔව්. එතෙන් දෙනතොරු මේ ලෝක විශ්වණිය නවත්තන්නේ. 2030 දී ඔය විශ්වණිය වුණාට පස්සේ කුකුල් කොටු තියරයි පාමුණු තියරයි ඔක්කොම තියරයි අන්න ධර්මයේ මෙනෙහි වෙන්නේ දාට. මම අවසාන වශයෙන් මේකට දෙනවා සුර අසුර යුද්ධය මේ යන්නේ. මේ යන්නේ සුර අසුර යුද්ධය. සුරයන් කියන්නේ දෙවියෝ, අසුරයන් කියන්නේ යක්කුනේ. දෙවියෝ කියන්නේ ධර්මය, යක්කු කියන්නේ අධර්මය නේ. ඔව් සුර අසුර යුද්ධයේදී විශාල විනාශයක් කළා. අන්තිමට සුරයන් පෙරදුනා, ධර්මයේ පෙරදුනා. දැන් ධර්මයේ පෙරදිලා යට වෙලා තියෙන ධර්මයක් නැහැ නේ. අවිචාර රසම යන්නේ. ඔව් යක්කු ටික බලවත් වෙලා. අසුරෙන් නැත අවි ආයුධනේ. ඔව් අවි ආයුධ බලවත් වෙලා. අවි ගත්තෝ අවියෙන් නැති මේ අවි වලින් ගහගෙන අවි ගත්තෝ අවියෙන් නැතිනෝ අවසානයේ 2030 පස්සේ ධර්මීය මතුවෙන එක. ඒක අමූර්තය. අන්න පුතේ අතරම් පුතේ ධර්මතක තියාගන්න. අමුත්තේ බීමට සූදානම් වෙන්න 2030 හැපෙත්. ස්වාමින්ද්‍රයන්න් වහන්සේ බෙහෙවින්ම පින් ඔබ වහන්සේට